හොඳට අහගෙන ඉන්න. ඉස්සෙල්ලා තේරුම් ගන්න. කටුකොලේක උණ දෙයක් තියෙනවා නම් සටහන් කරගන්න නෝට් එක ලියන්න කලින් හොඳට හඬට ඇහුම්කන් දෙන්න. හොඳට හඬට මෙහෙම තියලා කතා කරද්දී එහෙනව නේද? හරි. දැන් මම පොඩි දෙයක් කතා කරන්න හදන්නේ. දැන් අපි ගත්තනේ බෙන්සීන්ට ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වෙනවා කියලා අපි ගත්තනේ. එතකොට දැන් හිතන්නකෝ දැන් මේ වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ කලින් එකක් බෙන්සීන් වලයට බැඳලා තියෙනවා. බෙන්සීන් වලයට අපි හිතමු CH3 කාණ්ඩයක් බැඳලා තියෙනවා කියලා. CH3 කාණ්ඩයක් බෙන්සීන් වලයට බැඳලා තියෙනවා. හරි. දැන් බෙන්සීන්ට අපි නිර්ජලීය AlCl3 එක්ක Cl2 දැම්මොත් මොකද වෙන්නේ? නිර්ජලීය AlCl3 එක්ක Cl2 දැම්මොත් බෙන්සීන් වලට Cl එකක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඕකනේ වෙන්නේ. බෙන්සීන් වලට Cl එකක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. හරි. එතකොට ක්ලෝරෝ බෙන්සීන් ඔයාලට හම්බ වෙනවා. දැන් මම හදන්නේ මේ ටොලුවීන්. මතක ඇති මේකට කියන්නේ ටොලුවීන්. ටොලුවීන් වලට මම දානවා Cl2 සහ නිර්ජලීය AlCl3. නිර්ජලීය AlCl3 දානවා. දැන් අපිට ප්‍රශ්නයක් එනවා මොකද වෙන්නේ? ඕන් කෙනෙකුට හිතෙනවා CH3 එක ගිහිල්ලා එතනට Cl එකක් එයි. ඔන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එහෙම වෙන්නේ නැහැ. H එක තමයි ලේසියෙන්ම යන්නේ. ඒ නිසා වෙන්න මේ තියෙන තව තැන් පහ. ඒ තැන් පහෙන් එක තැනකට Cl එකක් එනවා. හරි? එතකොට ඔයාට මතක ඇති අපි වෙන්න මේ තැන් ටික නම් කරා ඕතෝ පැරා මෙටා එහෙම කියලා. මෙන්න මෙතන මොකද්ද? ඕතෝ. මෙතන මොකද්ද? ඕතෝ. මතක ඇති. හරි? ඕතෝ. මෙතන මොකද්ද? මෙටා. මතක් කරගන්න. මෙතනට කියන්නේ මෙටා කාට සාපේක්ෂවද? මේ CH3 කාණ්ඩයට සාපේක්ෂව. CH3 කාණ්ඩයට සාපේක්ෂව ওই විදිහට නම් කරමු. එතකොට අර පල්ලෙහාම දැන් මොකද්ද කියන්නේ? එතන කියන්නේ පැරා. මේ මෙතනට කියන්නේ මොකද්ද? පැරා දැන්. ඔන්න ওই විදිහට තියෙන්නේ. එතකොට කොයි තැනටද මේක බැඳෙන්නේ? හැදෙන්න පුළුවන් ඵල තුනක් තියෙනවා. ගෙස් කරන්න පුළුවන් ඵල තුනක් තියෙනවා. කොහොම බලන්න නැද්ද කියලා? CH3 කාණ්ඩයට සාපේක්ෂව Cl එකට එන්න පුළුවන් තැන තුනක්. මේ තැන් දෙකෙන් කෝකට ආවත් එකයිනේ. එකම ඵලෙ එන්නේ. කියන්නේ දැන් ඔයාලා හිතනවා මේක දෙකක් කියලා. මේක දෙකක් වෙන්නේ පුතේ කැකියුලේ ව්‍යුහේ හරිනන්නේ. ඔයාලා හිතනවා මෙතනට Cl එන ඵලයයි මෙතනට Cl එන ඵලයයි දෙකක් කියලා හිතනවා. මේ දෙකක් නෙමෙයි. මේ දෙකම එකයි. මොකද මේක මේ කාබන් 6ම සර්ව සමානයි. ඇත්ත ව්‍යුහය කැකියුලේ ව්‍යුහය නෙමෙයි. කැකියුලේ ව්‍යුහයට අනුව ගත්තොත් නම් මේ දෙක. කැකියුලේ ව්‍යුහයට අනුව Cl එක බැලුවයි. කැකියුලේ ව්‍යුහේ මෙහෙම තියෙන්නේ. කැකියුලේ ව්‍යුහේ තියෙන්නේ මෙහෙමනේ ද්විත්ව බන්ධන. එතකොට මෙතන ද්විත්වයක් තියෙනවා මෙතන ද්විත්වයක් නැහැ. ඒකට අනුව නම් මේ දෙක. නමුත් බෙන්සීන් වල මේ බන්ධන 6ම සර්ව සමානයි. හරි? ඒ නිසා මේ කොතනට බැදුනත් එකම ඵලය තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ මේ දෙක සමානයි. දෙකක් නෙමෙයි.
හරි. ඊළඟට මේ දෙකත් එහෙමයි. කොතනට බැඳුනත් එකයි. කැකියුලේරින් වලට අනුව වෙනස්. එතකොට මෙහෙම බැඳුනත් එකයි. ඕක අනිත් පැත්තට බැඳද්දත් එකයි. අය කියන්නේ එකම ඵලය. right? එකම ඵලය ඔයාලට ලැබෙයි. ඊළඟ පැරායක නම් කොහොමත් එකම තැනනේ. එතකොට ඔයාට මේක ටොලුයින් කිව්වොත් මේක ඕතෝ ක්ලෝරෝ ටොලුයින්, මේක ඕතෝ ක්ලෝරෝ ටොලුයින්, මේක මෙටා ක්ලෝරෝ ටොලුයින් වෙනවා, මේක පැරා ක්ලෝරෝ ටොලුයින්. ඔයාට හිතෙන්නේ මේ සේරම එක සංයෝගයක් කියලාද? නෑ. මේකේ තියෙන තැන වෙනස්. එතකොට මේ තුන්දෙනාගේ නම් තුන වෙනස් කියන්නේ මේ තුන්දෙනා සංයෝග තුනක්. එකක් නෙමෙයි මෙතන තියෙන සංයෝග තුනක්. එහෙනම් ටොලුයින්, ඒ කියන්නේ ඒක ආදේශිත එක්කෙනෙක් ආදේශ වෙලා ඉන්න බෙන්සීන් වලයකට, හරි, ඒක ආදේශිත බෙන්සීන් වලට අපි දෙවෙනි ආදේශ කාණ්ඩය ගේනකොට අපිට හැදෙන්න පුළුවන් ඵල තුනක් තියෙනවා. ඕතෝ ඵලය එන්න පුළුවන්, මෙටා ඵලය එන්න පුළුවන්, පැරා ඵලය එන්න පුළුවන්. එතකොට අපි මොකද්ද ලියන්නේ කියන ගැටලුව එනවා. මතක ඇති ඇල්කීන පාඩමේදී HBr ආකරණයේදී අපි කිව්වා කාබනික පෙරොක්සයිඩ් නැති වුනහම ඇල්කීන HBr ආකරණයේදී හයිඩ්‍රජන් එක හයිඩ්‍රජන් වැඩි තැනටත් Br එක හයිඩ්‍රජන් අඩු තැනටත් කියපු ඵලයේ බහුතර ඵලයේ විදිහට එනවා. එහෙනම් මේකෙත් බහුතර ඵලයක් තියෙනවා. එහෙනම් ඕගනික් වලදී අපි භාවිතා කරන්නේ අන්නේ බහුතර ඵලය. මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මෙයා සහ මෙයා වැඩිපුර ලැබෙනවා. එතකොට මෙයා තමයි මේකේ බහුතර ඵලය නැත්නම් ප්‍රධාන ඵලය. බහුතර ඵලය නැත්නම් ප්‍රධාන ඵලය. අන්න දැන් කාට හරි ප්‍රශ්නයක් එනවා කොහොමද එහෙම වුනේ? කොහොමද එයා බහුතර වෙලා මෙයා සුළුතර ඵලයේ බවට පත් වෙන්නේ? ඒක අපි සාකච්ඡා කරමු. ඔන්න ඕක තමයි දැන් කතාව. ඒ කියන්නේ මේ පළවෙනියට බැඳිලා තියෙන ආදේශ කාණ්ඩය තීරණය කරනවා ඊළඟට එන ආදේශ කාණ්ඩයේ වැඩිපුර යන්න ඕනේ ඕතෝ පැරා තැන් වලටද නැත්නම් මෙටා තැන් වලටද කියන එක තීරණය වෙනවා. එතකොට එන කෙනා නෙමෙයි ඉන්න කෙනා තමයි තීරණය කරන්නේ. කලින් බැඳිලා ඉන්න කෙනා කියන්නේ ඒක ආදේශිත නැත්නම් ආදේශිත බෙන්සීන් වලට දෙවනි ආදේශ කාණ්ඩේ නැත්නම් ඊළඟ ආදේශ කාණ්ඩේ ගන්නකොට ඒකේ ඉන්න කෙනා තීරණය කරනවා ඊළඟ ආදේශය එන්න ඕනේ ඕතෝ පැරා තැන් වලටද ඒ දෙක එකට යන්නේ නැත්නම් මෙටා තැනටද. මෙන්න මේකට කියනවා මේ ක්‍රියාකාරී කාණ්ඩේ නැත්නම් මේ බැඳිලා තියෙන කාණ්ඩේ orientation property එක නැත්නම් දිශාභිමුඛ කිරීමේ ගතිය. නැත්නම් ඕතෝ පැරා මෙටා යොමුකාරක බලය. ඕතෝ පැරා යොමුකාරක බලය. දිශාභිමුඛ කිරීමේ ගතිය කියලා කියනවා. හොඳට මතක තියාගන්න. ගොඩක් අය පටල ගන්නවා එන කෙනා නෙමෙයි ඉන්න කෙනා තමයි. දැන් ඔයාලා ගෙදරට කවුරු හරි ආවොත් එයා ඉන්න තැන තීරණය කරන්නේ. අද රැයට එයා ඉන්නවා නම් ඉන්න තැන තීරණය කරන්නේ ඔයාලා ගෙදර කට්ටිය නිසා එන කෙනා නෙමෙයිනේ. එයාලා ගෙදර ඔයා ගිහපුවාම එතන ඔයාලා තීරණය කරන්නේ ඉන්න තැන. නෑනේ. එයාලා තමයි එදාට තීරණය කරන්නේ ඔයා ඉන්නේ කොහෙද කියලා. ඒතර අන්න ඒ වගේ ඉන්න කෙනා තමයි හැම විටම තීරණය කරන්නේ එන කෙනා එන්න ඕනි කොතනටද? ඕතෝ පැරා තැනටද නැත්නම් මෙටා තැනටද? වැඩිපුරම යොමු කරන්නේ ඕතෝ පැරා තැනට නම් එයාලට අපි කියනවා ඕතෝ පැරා යොමුකාරක කියලා. මෙටා තැනට යොමු කරනවා නම් එයාලට අපි කියනවා මෙටා යොමුකාරක කියලා. හරි. එහෙනම් මාතෘකාව ලියන්න. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩවල දිශාභිමුඛ කිරීමේ ලක්ෂණ.
ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩවල බෙන්සීන්ට ආදේශ කාණ්ඩවල කිව්වත් හරි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩවල දිසාභිමුඛ කිරීමේ ලක්ෂණය වරහන් ඇතුලේ බෙන්සීන්හි ආදේශ කාණ්ඩවල ඕතෝ පැරා යොමුකාරක බලය බෙන්සීන්හි ආදේශ යොමුකාරක බලය බෙන්සීන්හි ආදේශ කාණ්ඩවල යොමුකාරක බලය සක්‍රියව වික්‍රියව අඳුරගෙන තියෙන්නේ හරි ලියන්න ඒක ආදේශිත බෙන්සීන්ට දෙවන ආදේශ කාණ්ඩය දෙවන ආදේශ කාණ්ඩය සම්බන්ධ වීමේදී එයට සම්බන්ධ විය හැකි කාටද දෙවෙනි එකට එයට සම්බන්ධ විය හැකි එකින් එකට වෙනස් පහක් නෙමෙයි ස්ථාන තුනයි තියෙන්නේ දෙකක් සමානනේ දෙක සමාන වෙනවා ඒට සම්බන්ධ විය හැකි එකින් එකට වෙනස් ස්ථාන තුනක් පවතී එම නිසා එකින් එකට වෙනස් ඵල තුනක් සෑදිය හැක මේක ලියමු මේක ඕතොක්ලෝරෝ ටොලුයින් වලින් කියනවා නම් ආදේශ වලින් කියනවා නම් මේකට එක දෙන්න වෙන්නේ මොකද මුලින් එන්නේ ක්ලෝරෝ නිසා C නිසා එක දෙක තමයි මෙහෙට ගියොත් දෙක මෙතිල් දෙක ක්ලෝරෝ මෙතිල් බෙන්සීන් නැත්තම් ටොලුයින් කියනවා නම් මේක ඕතෝක්ලෝරෝ ටොලුයින් කියන්න පුළුවන් ඕතොක්ලෝරෝ ටොලුයින් මෙටාක්ලෝරෝ ටොලුයින් පැරාක්ලෝරෝ ටොලුයින් හරි මේක ලියන්න අපි මේ ටික අංක දාන්නම් මේ ඵලයේ එක ඵලය දෙක තුන එතකොට මේ තැන් දෙක සමානයි කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ මේ දෙක එක වගේ මේක එකක් මේ මොකද මේ කැකියුලේ ව්‍යුහය අපි යාන්ත්‍රණවලදී භාවිතා කළාට ඒක නෙමෙයි ඇත්ත බෙන්සීන් වල ව්‍යුහය හැමතැනදීම ඕතෝ එක පැරා එක එනවා කියලා කියන්නේ මෙතනදී මං කියන්නේ මෙතනදී එන්නේ ඕතෝ එකයි පැරා එකයි තමයි බහුතරයක් විදියට ලැබෙන්නේ 130 ගණන් විතර ලැබෙනවා දෙන්න. එතකොට මේ දෙන්නගේ එකතුව 60ක් 70ක් විතර වෙනවා.
sorry 140ක් විතර වෙන්නේ. මෙයා 10%ක් විතර එන්නේ. මෙයා මෙතන 10%ක් විතර එන්නේ. ඒ වයි පිට වැඩක් නැහැ. 40 ගණන් විතර වෙනවා මේ දෙන්නේ. right? ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. කිසිම වෙලාවක පාඩමේ ගැටලු තියාගන්න එපා. අහලා ඉවර කරන්න. අද ඉන්නවද විස්මි රණසිංහ ඉන්නවද? हाँ सर කොහොමත් අතිරේක පන්තිය තියෙනවා. පැයක් හරි තියෙනවා අඟහරුව හදන්න. හෙටක කොහොම හෙටක් තියෙනවා පේපර් එක. හරි. ඊට පස්සේ ලියන්න මෙහිදී නම් ඕතෝහා පැරාපලයන් බහුතර ඵලය වේ. මෙහිදී නම් ඕතෝහා පැරාපලයන් බහුතර ඵලය වේ. එනම් 1 සහ 3 බහුතර ඵලය වේ. දැන් උතන තමයි ගැටලුව. ඇයි ඒක බහුතර ඵලය වෙන්නේ? විශේෂ නිර්දේශන නැහැ. එහෙම කියලා දෙන්න කියලා. මට මං චුට්ටක් කියලා දෙන්නම්. ඒක පොඩක් තර්කානුකූලව මතක තියාගන්න එක ලේසි හින්දා හරි. නිකම්ම කියන්න තියෙන්නේ මෙන්න මේවා අන්තිමට හදන සාරාංශය නිකම්ම කියන්න කියලා තියෙන්නේ. මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. හරි. හරි. දැන් පොඩ්ඩක් මේ බෙන්සීන්ගේ යාන්ත්‍රණ දිහා බලන්න. මේ බෙන්සීන්ගේ යාන්ත්‍රණ මොනවද? ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. හරිද? මේක වෙන්නේ පියවර දෙකකට. මේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශයේ වෙන්නේ පියවර දෙකකට. අමතක නම් ඉතින් බලන්න වෙනවා. බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝෆයිලේ හැදුනට පස්සේ ඉලෙක්ට්‍රෝෆයිලේ හැදෙන්න වෙනම එකක් යනවා. ඒ ඉලෙක්ට්‍රෝෆයිලේ හැදුනට පස්සේ උදාහරණයක් විදියට බෙන්සීන් නයිට්‍රෝකරණය ගැන හිතන්න. බෙන්සීන් නයිට්‍රෝකරණය ගත්තාම HNO3 හා සල්ෆියුරික් වලින් NO2+ එකක් හැදෙනවා. හැදිලා ඒක තමයි බෙන්සීන් වලයට පහර දෙන්නේ. NO2+ එක හැදෙන එක අමතක කරොත් NO2 පහර දෙන තැන ඉඳන් පියවර දෙකක් යනවා බෙන්සීන්ට මේක බැඳෙන එක. බලන්න නැද්ද කියලා මතක් කරලා බලන්න. අයිත් පොඩ්ඩක් මතක් කරමු. මෙන්න මෙහෙම එකක් අපි දන්නවනේ HNO3 සල්ෆියුරික් මෙතන එනවා ඔයාලට NO2+ එකක් මතක ඇති. ඕක තමයි ඉලෙක්ට්‍රෝෆයිලේ බවට පත් වෙන්නේ. මේක ප්‍රත්‍යාවර්තයි. ඒ කතන්දරය අමතක කරමුකෝ. බයිසල්ෆේට් ජලය. දැන් බෙන්සීන් වලේ එතකොට අපි ගන්න කෙකියුලේ ව්‍යුහයේ බෙන්සීන් වලේ ළඟට ගිහිල්ලා පහර දෙනවා කවුද? NO2+ එක. මතක් කරන්න යාන්ත්‍රණ. වෙන්න ද්විත්ව බන්ධන ඉලෙක්ට්‍රෝන මෙතනට ගලනවා. පළවෙනි පියවරේදී මුල් වතාවට ඔබට NO2 එකක් මේකට සම්බන්ධ වෙනවා. එතකොට මේක බහු පියවර ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ මෙතන අපි අඳිනවානේ සම්ප්‍රයුක්ත ව්‍යුහ. ඇඳලා අපි මෙතනින් H එක අයින් කරනවා. ඒ H එක අයින් කරන්න උදව් කරනවා කවුරු හරි. ඔන්න ඔය විදියට. එතකොට NO2 එක බැඳෙනවා. එතකොට මේක පුතේ පියවර දෙකකින් වෙන්නේ. මේකේ මේ පළවෙනි පියවර තමයි සෙමින් සිදුවන පියවර. ඒ කියන්නේ සක්‍රීය ශක්තියෙන් වැඩි පියවර. එහෙනම් ඒක සක්‍රීය ශක්තියෙන් වැඩි නම් ඒක වෙන්න අමාරු නම් ඒක තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නිර්ණ පියවර බවට පත් වෙන්නේ. එහෙනම් බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවල මේ ඉලෙක්ට්‍රෝෆයිලේ පහර දෙන පියවර තමයි වෙන්න අමාරු. ඒක තමයි හැමින්ම වෙන්නේ. ඒක හොඳට වුණොත් ප්‍රතික්‍රියාව වේගෙන් සිද්ධ කරගන්න පුළුවන්. අමාරු කෙක්ක හොඳට කරොත් ප්‍රතික්‍රියාව වේගෙන් සිද්ධ කරගන්න පුළුවන්. දැක්කද චාලක රසායනය මෙතනට සම්බන්ධයි. හරිද? ඉතින් මොනවා වුණත් පුතේ පළවෙනි පියවරේදී
පළවෙනි පියවරේදී ඌ ඉලෙක්ට්‍රෝන ගන්න එපා. නැද මං කියන්නේ. ඌ ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ. ඌ ගන්න නම් ඉතින් වැඩි තැනකට යන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන වැඩි තැන සාපේක්ෂව අරගෙන වෙන කෙනෙක් යනවා ඒක සමස්ත කතන්දරේනේ. සමස්ත කතන්දරේ ඒක වුණාට මුල් වතාවට ඌ යොමු වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වැඩි තැනකට. හරි ඒකනේ ඌ බෙන්සීන් වලට කිට්ටු කරන්නේ. ඒක තේරුණාද? බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ මුල් වරට ඉලෙක්ට්‍රෝෆයිලේ පහර දෙනවා. ඒ පහර දීලා ඌ ඉලෙක්ට්‍රෝන ගන්නවා බෙන්සීන් වලින්. ඒකට ඌ ඉලෙක්ට්‍රෝන මොන වුණත් ගන්න ඕනේ. එතකොට මේක හොඳට වෙන්න ඕනේ මේ පියවර. දැන් හිතන්නකෝ මේ බෙන්සීන් වල එක තැනක කොහේ හරි ඉලෙක්ට්‍රෝන වැඩි වුණා කියලා අහම්බෙන්. එක තැනක ඉලෙක්ට්‍රෝන වැඩි. එතකොට මූ ඇත්තටම යොමු වෙන්නේ ආන්ගේ ඉලෙක්ට්‍රෝන වැඩි තැනට නේද? අර අඩු තැනට සාපේක්ෂව උට වැඩි තැනින් මොනවද පළවෙනි ඉලෙක්ට්‍රෝන ගන්න එපයි. ඌ ගන්න නම් දැන් හිතන්න මේ මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි මෙතනට වඩා. එහෙනම් ඌ මෙතනට යොමු වීමේ හැකියාව වැඩි වෙනවා. අන්න ඒ වගේ දෙයක් වෙනවා. එතකොට අර පළවෙනියට බැඳිච්ච එක පළවෙනියට කෙක් බැඳිලා ඉන්නවා නම් ඌ කොහේ හරි තැනක ඉලෙක්ට්‍රෝන වැඩි කරලා තිබ්බොත් එහෙම එතනට මේක යොමු වීමේ හැකියාව වැඩි. වෙනම පාඩකින් තරුවක් දාලා ලියන්න. වෙන පාඩකින් තරුවක් දාලා ලියන්න. බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය. බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය. මෙතන මේ ටික විතරයි මම කතා කරන්නේ. මේ හැදෙන එක ගැන නෙමෙයි ඈ. බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය. පියවර දෙකකි. පියවර දෙකකි. මුල් පියවරේදී ඉලෙක්ට්‍රෝෆයිලය බෙන්සීන් වලෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිදුවේ. හරි. දැන් බලන්න මොකද මේ CH3 කාණ්ඩයේදී වෙන්නේ කියලා. දැන් බලන්න CH3 කාණ්ඩයේදී මොකද වෙන්නේ? මෙන්න CH3 කාණ්ඩය දුර්වල සක්‍රීය කාරකයක් කියලා මේ දුර්වල ඉලෙක්ට්‍රෝන ප්‍රේරණය කරන ප්‍රේරකාචරණයක් තියෙනවා කියලා අහලා තියෙනවනේ. දුර්වල සක්‍රීය කාරකයක් කියලා තාදෙන් කොහොමද සක්‍රීය වෙන්නේ කියලා අපි කතා කරේ නෑනේ. සක්‍රීය වෙනවා කියලානේ කීවේ. මේ CH3 කාණ්ඩය තමාගෙන් ඉවතට කාබන් බන්ධනය හරහා ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා කියලා අපි ඉගෙන ගත්තා. ඕගනික් පටන් ගන්නකොට. කොහොමද? ගොඩක් නෙමෙයි ටිකක්. මෙන්න මේව කියනකොට මේ ඉලෙක්ට්‍රෝන මෙහාට ඇදීම නිසා මේ තුන් තැනකින් මේ ඉලෙක්ට්‍රෝන ඇදීම නිසා මෙයා මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ඒ හයිඩ්‍රජන්ට වඩා කාබන් විද්‍යුත් ඍණයි. එතකොට තමාගෙන් ඉවතට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. එහෙනම් මේ CH3 තමාගෙන් ඉවතට ඉලෙක්ට්‍රෝන මේ විදිහට තල්ලු කරනවා. ඒ තල්ලු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ කාබන් ගේ වගේ ඉඳන් ඉලෙක්ට්‍රෝන මේ දෙපැත්තට තල්ලු වෙලා යනවා. තල්ලු කිරීමක් විතරයි මෙතන වෙන්නේ. තල්ලු කිරීමක් විතරයි වෙන්නේ. මූ දුර්වල සක්‍රීය කාරක ඇල්කිල් කාණ්ඩ මොනවද? දුර්වල සක්‍රීය කාරක. මොකද බලන්න ඉන්න. ඇල්කිල් කාණ්ඩ දුර්වල සක්‍රීය කාරක. හරි. මේ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා මෙන්න මේ තැන් දෙකට එනවා ඩෙල්ටා ඍණ ආරෝපණයක්. ඉලෙක්ට්‍රෝන ඝනත්වය මේ තැන් දෙකේ වැඩි වෙනවා. එතකොට ඊට සාපේක්ෂව ඔකේ අනිත් පැත්ත එකක් වෙනවා. ඊට සාපේක්ෂව මෙතන ඩෙල්ටා ධන ආරෝපණ දෙකක් ඇති වෙනවා. හරි. මේක ඉන්න බෑනේ මෙහෙම. මෙතන ඍණ වෙනකොට මේ ඉලෙක්ට්‍රෝන පල්ලෙහාට තල්ලු වෙලා මෙතන ඩෙල්ටා
ඍණ තත්ත්වයටපත් වෙනවා. එතකොට CH3 කාණ්ඩය මගින් ඔන්න ඔය ආකාරයේ පොඩි CH3 කාණ්ඩය විසින් බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන ලබා දීම නිසා බෙන්සීන් වලේ පොඩි ද්‍රවීයතාවයක් ඇති වෙනවා. ඇල්කිල් කාණ්ඩ දුර්වල සක්‍රියකාරක ඇල්කිල් කාණ්ඩය ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා කොයි තැන් වලටද හම්බෙලා තියෙන්නේ ඍණාරෝපණ. උතර බලන්න S2 කරලා පිහදාලා බලන්න. නිදියක ඉන්නවනම් ඇහැරලා බලන්න. කොයි තැන් වලටද හම්බෙලා තියෙන්නේ ඍණාරෝපණ. ඕතෝ තැන් වලටයි පැරාතැනටයි මෙටාතැනට සාපේක්ෂව ඍණාරෝපණ ලැබිලා තියෙනවා. ඇල්කිල් කාණ්ඩ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා ඕතෝ හා ෆෙරාල් ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වේ. ඒතර ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා ඕතෝ හා ෆෙරාල් ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වීමක් සිද්ධ වෙලා තියෙනවා. රයිට්. දැන් තේරුම් ඇති මොකද ඊළඟට වෙන්නේ කියලා. එහෙනම් ඔන්න දැන් මෙතනට ඉලෙක්ට්‍රෝෆයිල් එනවා කියලා හිතන්න. ඉලෙක්ට්‍රෝෆයිල් එක මෙතනට එනකොට සාපේක්ෂව අපිට ඉස්සෙල්ලා හිතුණාට 6ම 2යි කියලා CH3 නිසා ඒක වෙනසක් වෙලා තියෙනවා. එහෙනම් දැන් ඉලෙක්ට්‍රෝෆයිල් එකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ගැනීමේ වැඩි හැකියාවක් තියෙන කොයි තැන්වලද? ඕතෝ සහ පැරා. මෙටාතැනට සාපේක්ෂව ඕතෝ හා පැරා තැන්වල තොලුවීන් වල බෙන්සීන් වලේ ඕතෝ හා පැරා ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය මෙටා ස්ථානයට වඩා වැඩි නිසා වැඩිපුර අර ඉලෙක්ට්‍රෝෆයිලේ යොමු වෙන්න උත්සාහ කරන්නේ කොහෙටද? ඕතෝ හා පැරා තැන්වලට. ඒ හින්දා CH3 වාගේ ඇල්කිල් කාණ්ඩ සක්‍රිය කාරක ඒවා ඇල්කිල් කාණ්ඩ ඕතෝ පැරා යොමුකාරක විදියට අපි හඳුන්වනවා. නේ? තල්ලු කිරීම නිසා ඕතෝ හා පැරා ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. එම නිසා ඉලෙක්ට්‍රෝෆයිලය පටලන්න එපා. ඉලෙක්ට්‍රෝෆයිලය ඕතෝ මම ඕ විතරක් කියනවා. ඕතෝ හා පැරා ස්ථානවලට යොමු වීමේ හැකියාව වැඩි. ශීඝ්‍රතාවය වැඩි, සක්‍රිය වීම නිසා ඉලෙක්ට්‍රෝන ගන්න ලේසි නිසා ඒක අපි ගිය සතියේ කතා කරේ. යොමු වීමේ හැකියාව වැඩි. සාමාන්‍ය බෙන්සීන් කෙනෙක් එක්ක මෙයා ප්‍රතික්‍රියා කරනවට වඩා ශීඝ්‍රයෙන් තොලුවින් එක්කලා ප්‍රතික්‍රියා කරනවා. හේතුව බෙන්සීන් වලේ සක්‍රිය වීම. ඒක ඊට පස්සේ මූට සාපේක්ෂව මෙන්න මේ තැන් වලට යොමු වීමේ හැකියාව වැඩි වෙනවා. මොකද ඒ තැන් අතන්ට සාපේක්ෂව ඍණයි. ඉලෙක්ට්‍රෝෆයිල් ඕතෝ හා පැරා ස්ථාන වලට යොමු වීමේ හැකියාව වැඩි. මොකද මොනවා වුණත් පළවෙනියට මො ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ කියන එක ඔයාලගේ ඔළුව ඇතුලේ තියෙනවා. එම නිසා ඕතෝ හා පැරා ආදේශිත ඵල බහුතර ඵලයේ ලෙස ලැබේ. එතකොට මේකේ බහුතර ඵලය වෙන්නේ අන්න ඒකයි. මොකද්ද? ඕතෝ හා පැරා තැනට ලැබිච්ච එක. දැන් ඔයාලට මේ වගේ එකක් දීලා තිබ්බාම දැන් අර වගේ දීපුවාම ඔයා ලියන්න ඕනේ බහුතර ඵලය. දැන් මේක CH3 එක දාලා ඔයාලට දුන්න කියන්නකෝ
සාන්ද්‍ර HNO3 එක්ක සාන්ද්‍ර HNO3 එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් දැම්ම කියන්නේ ඔයා දැනගන්න ඕනේ මෙතන. ඔයා දැනගන්න ඕනේ මෙතන බැඳෙන්නේ මොන කාණ්ඩයක්ද? NO2 කාණ්ඩයක්. එතකොට CH3 මොන යොමුකාරකයේද? ඕතෝහා පැරා යොමුකාරකේ. එහෙනම් ඔයාට හම්බෙන්න පුළුවන් CH3ට සාපේක්ෂව NO2 එක මම මෙතන ඉන්නවා NO2 එක පැරාතනට බැඳෙන්න පුළුවන්. CH3ට සාපේක්ෂව මේක පෝතනට බැඳෙන්න පුළුවන්. පැරාතනට බැඳෙන්න පුළුවන්. මෙටාතනට බැඳෙන්නේ නැද්ද? මෙටාතනට බැඳෙන්නේ නැහැ කියලා මම කිව්වේ නෑ. බැඳෙන්න පුළුවන් සුළු වශයෙන්. මීට සාපේක්ෂව ඒක ගොඩක් අඩුයි. ඒ කියන්නේ මෙටාපලය හැදෙන්නේ නැහැ නෙමෙයි. ඒක හැදෙයි. මීට වඩා ගොඩක් සුළු ප්‍රමාණයක් තමයි ඒක හැදෙන්නේ. එතකොට මේක තමයි බහුතර ඵල. බහුතර නැත්නම් ප්‍රධාන ඵල. ඒකනේ විතරක් නෙමෙයි. අනිත් එක හැදෙන්න පුළුවන්. මේවා ප්‍රධාන ඵල. එතකොට මේ වගේ අහුවොත් ඔයා මේ දෙකම ලියන්න ඕන. හරි? පරිවර්තනයක මොකක් හරි එකදී මේ වගේ එකක් විතරක් සලකලා හදාගෙන යන්න පුළුවන්. නමුත් මේ වගේ මේකේ ඵලය අහුවොත් එහෙනම් මේ ඵල දෙකම ලියන්න ඕන. හරි? අය බලමු ෆීනෝල් දෙක. හරි? ෆීනෝල් ඇනිලින් තව සක්‍රීය කාරකයක්. ඒ කියන්නේ මෙයා තල්ලු කරනවා විතරනේ. අපි බලමු බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන දෙන කෙනෙක්. බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන දෙන කෙනෙක් කියනවා. ෆීනෝල් වාලේ පටල ගන්න එපා ඈ. හරි ලස්සන කතන්දරේ වාගේ ලස්සනට මම පැහැදිලි කරලා දෙනවා. නිකන් එකපාරට නිකන් අර සාමාන්‍යයෙන් පෙරේතෙක් වාගේ මේක කරගන්න හදන්න එපා. එතකොට කෙලවෙන්න ඈ. ඒ ඌම් කටපාඩම්. මම මවා ගන්න ඕනේ. අල්ලු කරනවා. මවලා තියෙන්නේ මම මෙතන. ඒතර ෆීනෝල් වලට යනවා. ෆීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහ දිහා බලන්න. මෙන්න මේ විදිහට එකසර තියෙනවා. ෆීනෝල්. දැන් එකසර බෙන්සීන් වලට දෙනවා. මේ එකසර බෙන්සීන් වලට දෙනවා. දෙනකොට මේක මේ පැත්තට කැඩෙනවා. ඔන්න පළවෙනි එක ඇති වුණා. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ඍණ බවටපත් වෙනවා. OH ප්ලස්. හරි? හසන්තය හැම එකම පටලනවා. හොඳට බලාගන්න. හොඳට තේරුම් ගන්න ඉස්සෙල්ලා. මෙතනට දෙනවා මේ බන්ධනේ මෙතනට කැඩෙනවා. එතකොට මෙතනට ද්විත්ව බන්ධනය ඇවිල්ලා දැන් මෙතනට ඍණ එකේ එනවා. ඒ ප්ලස් එක මෙතන තියෙනවා ඈ. ඊළඟ මේ එක සර මෙතනට යනවා මේක මෙතනට කැඩෙනවා. එතකොට OH ප්ලස් ඔහොම මෙතන ද්විත්ව වෙලා මෙතන වෙලා මෙන්න මෙතන ඍණ වෙනවා. ඊළඟට ආපහු මේක මෙතනට යනකොට මේක මෙහාට කැඩෙනවා. ඒක හරිනේ. මේක සර මෙතනට එනකොට මේ බන්ධනේ මෙහාට කැඩෙනවා. මේකේ අනිත් පැත්තේ ව්‍යුහය ඇති වෙනවා. අද ඊට මාදි. බෝඩ් එක දිහා විතරක් නම් බලන් ඉන්න එපා ඈ කියන එක අහන්න ඕනේ. කොහොම මේ විදියට එනවා. දැන් ඔබ තීරණය කරන්න බාණ්ඩේ නම් OH කාණ්ඩය මොන යොමුකාරකයක් වෙයිද? OH කාණ්ඩය මොන යොමුකාරකයක් වෙයිද? තීරණයකට එන්න බාණ්ඩ. ඒතර OH කාණ්ඩය බැඳිලා තියෙද්දී ඊළඟට එන ඉලෙක්ට්‍රෝෆයිලයට වඩා පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන් වෙන්නේ කොතනින්ද? ඕතෝ හා පැරා ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වලට පැහැදිලිවම පේනවා. ඕතෝ සහ පැරා ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය පැහැදිලිව මෙටා ස්ථානයට සාපේක්ෂව වැඩි. හරි? එතන මෙටා ධන වෙලා නැහැ. එතකොට ඕතෝ සහ පැරා ස්ථානවලට මින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව මෙටා ස්ථානයෙන් ඉලෙක්ට්‍රෝන ගන්නවට වඩා වැඩි. ඒ හින්දා ඕතෝ හා පැරා තැන් වලට යොමු වීමේ හැකියාව වැඩි.
ඕතෝ හා පෙරාපල බහුතර ඵලයේද ලැබෙන්නේ. එහෙනම් අපිට නිගමනයකට එළඹෙන්න පුළුවන්. තල්ලු කරන අයත් දෙන අයත් කොටින්ම සක්‍රීය කරන අය අපි සක්‍රීයකාරක කියලා ගත්තේ බෙන්සීන් වලය සක්‍රීය කරන හැමෝම ඕතෝ හා පෙරා ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරලා දෙනවා. ඒ හින්දා එයාලා ඕතෝ පෙරා යොමුකාරක වෙනවා. දැන් සක්‍රීයකාරක සියල්ලම ඕතෝ පෙරා යොමුකාරක. මෙටා ඵලය හැදෙන්නේ නැහැ නේ. මේක සුළු ඵලය. ඕතෝ ඵලයයි පෙරා ඵලයයි ප්‍රධාන ඵලය. එහෙනම් අවසානයේ ඔබ නිගමනය කරගන්නවා මොකද්ද? බෙන්සීන් සක්‍රීයකාරක කාණ්ඩ නැත්නම් බෙන්සීන් සක්‍රීයකරණ කාණ්ඩ සියල්ල ඕතෝ පැරා යොමුකාරක. ඒ කියන්නේ ඒ කෙනෙක් කලින් බැඳිලා හිටියොත් ඇල්කිල් කාණ්ඩ NH2OH හරි OCH3 ඔය වගේ කෙනෙක් කලින් බැඳිලා හිටියොත් දෙවෙනි කෙනා එන්නේ බහුතර ලෙස ඕතෝ දැනටයි පෙරාතනටයි. බැඳිලා ඉන්න කෙනයි තීරණය කරන්නේ එන තැන. බැඳිලා ඉන්න කෙනා තමයි තීරණය කරන්නේ එන තැන. පැහැදිලිද? මෙටා එක හැදෙන්නේ නැහැ නෙවෙයි. නොසෑදේ කිව්වොත් වැරදි ඈ. හොඳට මතක තියාගන්න. මෙටා එක නොසෑදේ කිව්වොත් වැරදි. හරි. මෙන්න මෙහෙම ලියන්නකෝ. ඕතෝ පෙරා යොමුකාරක. ඕතෝ පෙරා යොමුකාරක. ඕතෝ පෙරා යොමුකාරක. ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමෙන් හෝ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමෙන් හෝ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමෙන් හෝ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමෙන් හෝ බෙන්සීන් වලයට ඉලෙක්ට්‍රෝන ලබා දීමෙන් බෙන්සීන් වලයට ඉලෙක්ට්‍රෝන ලබා දීමෙන් බෙන්සීන් වලය සක්‍රීයකරණ කාණ්ඩ බෙන්සීන් වලය සක්‍රීයකරණ කාණ්ඩ බෙන්සීන් වලය සක්‍රීයකරණ කාණ්ඩ මෙටා ස්ථානයට සාපේක්ෂව මෙටා ස්ථානයට සාපේක්ෂව මෙටා ස්ථානයට සාපේක්ෂව ඕතෝ හා පෙරා ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරයි. එම නිසා සක්‍රීයකාරක සියල්ල
එම නිසා සක්‍රියකාරක සියල්ල ඕතෝ පැරා යොමුකාරක වේ. සක්‍රියකාරක සියල්ල ඕතෝ පැරා යොමුකාරක වේ. ඉස්සලා සක්‍රියකාරක ටික අඳුර ගන්න ඕනේ. මං කීවා ලේසියෙම හැලජන වික්‍රියකාරක. හැලජන වික්‍රියකාරක. ඊළඟ දවසේ අපි ටියුට් එක ඕකට එක්කලා සාකච්ඡා කරනවා. දැන් බෙන්සීන් වලට එනකන් ටියුට් එක තමයි ඒ තියෙන්නේ. ඒකට ඒක කතා කරනවා. ඒකේ පුළුවන් ඒවා කරගෙන එන්න. ඕගනික් ටියුට් එක හරි. හරි. දැන් එහෙනම් සක්‍රියකාරක මොනවද OH කාණ්ඩ NH2 කාණ්ඩ මතකදී අපි කිව්වා හරි. ආයෙත් කියන්නේ මෙටා එක හැදෙන්න පුළුවන් ඒක සුළු ඵලය. අහලා නැත්නම් ආයේ ඒක ගැන කතා කරන්නේ මේ ටික ලිව්වා. ඇල්කිල් කාණ්ඩය ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා ඕතෝ හා පැරා ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. එම නිසා ඉලෙක්ට්‍රෝෆයිලය මීළඟ ඉලෙක්ට්‍රෝෆයිලය ඕතෝ හා පැරා ස්ථානවලට යොමු වීමේ හැකියාව වැඩි. ඇයි? ඉලෙක්ට්‍රෝන වැඩි තැනින් ගන්න ලේසි. මූට ඉලෙක්ට්‍රෝන ඕනේ කොහොමද? ඉතින් ඌට වැඩි තැනක් තියෙනවා නම් එතනින් ගන්න ලේසි. එනිසා ඕතෝ හා පැරා ආදේශිත ඵලයේ බහුතර ඵලයේ විදිහට ලැබෙනවා. මේක ලියනවා. මේක මේ අතට ලියා ගන්නවා. මේක ලියා ගන්නකො ඊට පස්සේ බලමු. හරිද පැහැදිලිනේ? ලියා ගමුකෝ ඒ ටික. ඔබට ගැටලු තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. අද නැද්ද රණෝත් බණ්ඩාර නැද්ද? වැඩි පැහැදිලිනේ?
හරිද? අහන්නද? ඉන්නවා සඳලි දිව්‍යාංජලි ඉන්නවද? ඔව් සර්. ඉන්නවනේ. වැස්ස නැද්ද මේ පැත්තට? ඊයේ නම් වැස්ස සර්. ඔය ලක්ෂාන් හේරද්දි මල්ලි ඉන්නවා නේද? සඳමිනි විජේතිලක අලුත් එක්කෙනෙක්ද? සඳනිබ්බෝ ඒගොල්ලෝ නම් සිස්ස නායකයා නේද? සිනිත්‍ය සෝදන දැන් නේද ආවේ? නෑ සර් කලින් හිටියා මේ ඩේටා ඉවර වුණා. රණෝත් නෑ නේද? එතකොට දැන් එහෙනම් පීනෝලුත් කොහෙටද? ඕතෝ පැරාතැන් වලට තමයි යොමු කරන්න ඕනේ. එතකොට පීනෝල් දාලා මොකක් හරි එකක් දෙයිබොත් එහෙම ඕතු ඵලයයි පැරා ඵලයයි දෙකම ලියන්න ඕනේ. දැන් හසන්දර තේරුණාද? ඔව් සර්. ඔබ දැන් බැලුවා ශීඝ්‍රතා සමීකරණය? ඒක ටිකක් බැලුවා. ස්ටොයිකියෝමිතිය දානවද බං ශීඝ්‍රතා සමීකරණේ? R සමානයි K. K කියන්නේ ශීඝ්‍රතා නියතය. මොකද්ද කියන්නේ? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය යම්කිසි බලයකට අනුලෝමව සමානුපාතිකයි. සමානුපාතික ලකුණු නැති කරන් දාන්නේ නියතයක්. නැද්ද? ඔව් ඔව්. ඔව්. උඹලා ගෙදර හොයන් ඇවිල්ලා උඹට කන්ට එකක් ගහලා යන්න ඕනේ මේ ලොක්ඩවුන් ඉවරුනා. කොහොම පටලනවා? හරි මකන්නද? මේක ඉතින් Tamanට තේරෙන්න ඕනේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අදින හැටි ඉලෙක්ට්‍රෝන වැඩි තැනින් අලුතෙන්ට ගලාගෙන යනවා. අද දැන් රෙකෝඩ් එක කාට හරි ඕන නම් ඒකේ වලින් ඉල්ලන්න. වෙනම දාන්න මැසේජ් එකක්. දැන් ඉන්න අයට නම් ඕනේ නැහැ නේ. ආර පරණ පාඩම් දැන් මම අවශ්‍ය නැත්තම් දාලා වැඩකුත් නැහැ නේ. ඕන කෙනා ඉල්ලන්නේ. එතකොට ඕන කෙනාට දෙන්න නේ. දාන්න මැසේජ් එකක් දාන්න. මගේ එකක් නෙමෙයි මේ ලයිට් ගියපු එක. මම මොකද කරන්නේ? අකනවා. එහෙනම් සක්‍රිය කරන අය හොයාගන්න මොකද හරි ලේසි OH NH2 ඒ වගේ ඒවා ඔක්කොම කොහෙටද යොමු කරන්නේ? OH මත එකසර ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට ඒ එකසර ඉලෙක්ට්‍රෝන මේ තියෙන්නේ. එයි අපි සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳිනකොට කියලා තියෙන්නේ. බලන්න එකසර තියෙන කෙනා එකසර තියෙන කෙනාට බැඳිච්ච කෙනාට ද්විත්ව බන්ධන තියෙනවද ෆයි බන්ධන තියෙනවද කියලා බලන්න. එකසර ගලනවා ෆයි බන්ධනේ අනිත් පැත්තට කැඩෙනවා කියලා කියන්නේ ඒ තියරිය තමයි උතන යොදාගෙන තියෙන්නේ. මේ වගේ තැන් වල අපි කරන්නේ ඕකනේ.
දැන් මෙන්න මේ වගේ ව්‍යුහයක් තිබ්බොත් එහෙම අපි ඕක සම්ප්‍රයුක්ත ව්‍යුහ හදින්න කියලා තිබ්බොත් එහෙම කොහොමද කරන්නේ? එකසර ගලනවා ෆයි බන්ධන අනිත් පැත්තට කැඩෙනවා. ඔන්න ඔය විදිහට. ඒතර අලුතෙන් මෙතන බන්ධනයක් ඇති වෙනවා, මෙතනට ධන එනවා, ධනට ඍණ කැපිලා යනවා. එකසර යුගල් තුනක් තිබ්බා, දෙකක් ඉතුරු වෙනවා. දැන් මේ පැත්තට ඍණ එකක් එනවා එන තැනට ඔය විදිහට. ඔය ටෙක්නික් එක තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. එකසර ගැලුවා මේ ෆයි බන්ධනේ එතකොට මෙතනට කැඩුනා. කැඩිච්ච තැනට ඍණ එනවා, දුන්නු කෙනාට ධන එනවා. එකසර යුගල් දෙකක් තිබ්බා, තව එකක් මෙතන තියෙනවා. ධන. ඊට පස්සේ ආයේ එකසර මෙතන තියෙනවා, ෆයි බන්ධනේ මෙතන තියෙනවා, එකසර මෙතනට ගලනවා, ෆයි බන්ධනේ මේ පැත්තට කැඩෙනවා. එතකොට එතනට ඉලෙක්ට්‍රෝන ලැබෙනවා, එතන ඍණ වෙනවා, මෙතන ද්විත්ව වෙනවා. ආයේ එකසර මෙතනට ගලනකොට මේ බන්ධනේ මේ පැත්තට කැඩෙනවා. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා තියෙනවා. right හරි දැන් එතකොට දැන් හරිනේ සක්‍රියකාරක ඔක්කොම ඕතපරානේ දැන් එහෙනම් ඉතුරු මොනවද වික්‍රියකාරක වලින් ඔය හැලජන ඉන්නවනේ ඔය හැලජන වලට තියෙනවා හරි අපූර්ව හැකියාවක් ෆ්ලෝරින් හැර හැබැයි කාබන්ට වඩා හැලජ මෙතන ලියා ගන්න තියෙනවා. මෙතන යටින් ලියා ගන්න. මෙතන යටින් ලියා ගන්න. මෙතන යටින් ලියා ගන්න. ඕතෝ හා පෙරා ස්ථානවල ෆීනෝල් වල එහෙම ලියනවා ෆීනෝල් වල ඕතෝ හා පැරා ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය මෙටා ස්ථානයට සාපේක්ෂව වැඩිය එම නිසා ඉලෙක්ට්‍රෝෆයිලය වැඩිපුර ඕතෝ හා පැරා ස්ථානවලට යොමු වේ. හරි ඊළඟට අපි කතා කරනවා පොඩ්ඩක් වික්‍රියකාරක වලින් හැලජන පිළිබඳ. ඌ ටිකක් අමුතුයි අනිත් වික්‍රියකාරක වලට වඩා. පොඩ්ඩක් බලමු මොකද වෙන්නේ කියලා. දැන් හැලජන ඉලෙක්ට්‍රෝන අදිනවා. අදිනවා නම් පුතේ අර CH3 වල එකට විරුද්ධ වැඩේ වෙන්න ඕනේ. ඇදිල්ල ප්‍රබලයි නැත්තේ නෑ. හැලජන කාබන්ට වඩා විද්‍යුත් ඍණයි මෙහෙන් ඉලෙක්ට්‍රෝන ආදිනවා. පැහැදිලිද? එතකොට හැලජන හැම හැලජන කාබන්ට වඩා විද්‍යුත් ඍණ නිසා මොකද වෙන්නේ? හැලජන කාබන්ට වඩා විද්‍යුත් ඍණ නිසා බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන
තමා දෙසට අදී. එහෙනම් මොනවද වික්‍රීය කාරකය? බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරනවා. බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අපි කතා කරලා තියෙන්නේ ඝනත්වය අඩු කරනවා. අඩු කරයි. ඒ කියන්නේ වික්‍රීය කාරක ශීඝ්‍රතාවය අඩු වෙනවා එතකොට. වික්‍රීය කාරක. නමුත් මෙයා මත තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන තියෙනවා. නමුත් CL මත එකසර ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ හින්දා මෙයාට සංප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන්. ඒවා මේ බෙන්සීන්ගේ 5 ඉලෙක්ට්‍රෝනත් එක්කලා මොකද කරන්නේ? විස්ථානගත කරගෙන. මෙයා මත එකසර ඉලෙක්ට්‍රෝන තියෙනවා. එම නිසා ඒවා බෙන්සීන් වලය හරහා තගයාගේ 5 ඉලෙක්ට්‍රෝන හරහා විස්ථානගත විය හැකියි. ඒ කියන්නේ තියෙන තැනින් වෙන තැන් වලට යනවා. ඔන්න එකසර දුන්න හොඳට බලන්න. ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් අඩු තැනට ගලනවා. ඔන්න ඉස්සෙල්ලගේ තේරුම නැත්නම් ආයෙ බලන්න. ඉලෙක්ට්‍රෝන වැඩි තැනින් අඩු තැනට ගලනවා. හැබැයි ගලාගෙන යන්න මාර්ගයක් තියෙන්න ඕනේ. පරිපතයක් වගේ තියෙන්න ඕනේ. එහෙම තියෙන්න නම් ඉලෙක්ට්‍රෝන වැඩි තැනට යාවල තැන මේ වගේ පයි බන්ධනයක් තිබ්බොත් කාබන් වල නෙමෙයි යෝන තැන. මේ වගේ තිබ්බාම මේ ඉලෙක්ට්‍රෝන වලට ලැබෙනවා ගලාගෙන යාමේ හැකියාව. ඒතර ඉලෙක්ට්‍රෝන දුන්නු කෙනාට ධන එනවා. ඍණ තිබ්බොත් ධනට එන්නේ කැපිලා යනවා. එතන එකසර දෙකක් තිබ්බොත් දෙක නැති වෙනවා. මේ බන්ධනේ කැඩෙනකොට එතනට ඉලෙක්ට්‍රෝන දෙකක් බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබෙනවා. එක ඉලෙක්ට්‍රෝනයක් මුගේ එකක් මුගේ. එතකොට මූට එකක් වැඩි වෙනවා. එතකොට ඌට ඍණ එකක් ලැබෙනවා. එතකොට ඔබට සංප්‍රයුක්ත ව්‍යුහ අදින්න ඕන නම් බලන්න ඕනේ එකසර තියෙනවද? එකසර තියෙන කෙනාට බැඳුණු කෙනාට ෆයි බන්ධන තියෙනවද? එකසර ගලනවා ෆයි බන්ධනේ අනිත් පැත්තට කැඩෙනවා. දැන් මෙයාටත් එතකොට සංප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ එතකොට? මේ ඇදිලා තියෙනවා මේ මොකද? ඍණ ප්‍රේරක ආචරණය. මෙතන තියෙන මොකද? ඍණ ප්‍රේරක ආචරණය. ඉන්ඩක්ටිව් ඉෆෙක්ට් මයිනස් ඉලෙක්ට්‍රෝන ඇදීම. ඉලෙක්ට්‍රෝන ඇදීමක් මෙතන තියෙනවා නැත්තේ නෑ. අදිනවා දෙනවා. ඕකෙන් වඩා ප්‍රබල ඇදීම. මොකද විද්‍යුත්තාවයේ ඉහළ නිසා. හරිද? නමුත් විස්තරගත වීමකුත් සිද්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔබට එනවා මෙතනට ඍණ ආරෝපණය. මෙතන ද්විත්ව බන්ධනය. මේ ඊට වැදගත් පස්සේ තෝර වෙනවා ඈ. ඔන්න අර එකසර යුගලයක් ප්ලස් වුණා. හරි? එතකොට මෙතනට ඍණ ආවා. දැන් මේ එකසර මෙතනට ගලනවා. මේ ෆයි බන්ධනය මෙතනට කැඩෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබිලා එතන අලුතෙන් බන්ධනයක් ඇති වෙනවා. මෙතනට ඉලෙක්ට්‍රෝන යුගලයක් ලැබෙනවා. මෙතන තාම එහෙමයි. අර ආපු ඉලෙක්ට්‍රෝන වලින් එතන බන්ධනයක් ඇති වුණා. තව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙතනට ගලනවා. මේ ෆයි බන්ධනය මෙතනට කැඩෙනවා. එතකොට දැන් ඔහොම. එතකොට ආපහු මේක මෙතනට එනවා. මේක මෙහාට කැඩෙනවා. කොහොමද? ඉතින් දැනුත් මේ සංප්‍රයුක්ත ව්‍යුහ වලට අනුව හැලජනවල ෆ්ලෝරින් හැර හැලජනවල මේ ෆ්ලෝරින්ට ද්විත්ව බන්ධන හැදීමේ හැකියාවක් නැහැනේ.
ක්ලෝරින් හැර අනිකුත් හැලජන වල මේ විදියට සංප්‍රයුක්ත ව්‍යුහ හදීමේ හැකියාවකුත් ඇති වෙනවා. එතකොට ශීඝ්‍රතාවය අතින් අඩුයි. බෙන්සීන්ට වඩා ක්ලෝරෝ බෙන්සීන් වල ශීඝ්‍රතාවය අඩුයි. හරි? ඊළඟ ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශයේ ශීඝ්‍රතාවය අඩුයි. නමුත් මෙයා ඕතොපැරා යොමුකාරකයක්. එතකොට මෙතන මොකද කියන්නේ? මේ කාරණේ හරි ඉලෙක්ට්‍රෝන විස්ථාරගත වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඕතෝ හා පැරා ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය මෙටා ස්ථානයට සාපේක්ෂව වැඩි. මෙටා ස්ථානයට සාපේක්ෂව වැඩි. එම නිසා ඊළඟ ඉලෙක්ට්‍රෝෆයිලය වැඩිපුර ඕතෝ පැරා ස්ථානවලට යොමු වේ. හැබැයි වික්‍රිය. එතකොට සක්‍රියකාරක පමණක් දෝතොපරා. ඔන්න වගන්ති. සක්‍රියකාරක විතරක් දෝතොපරා නෑ. වික්‍රියකාරක වලින් හැලදෙන ඕතොපරා මොකද උගේ ඇදිල්ල වගේම දීමක් තියෙනවා. ඒ දෙකේ මේ මුහුමක් වගේ තමයි ඒක තියෙන්නේ. විස්ථානගත කිරීමක් සිද්ධ වෙනවා මොකද උට එකසර නිසා. හැබැයි ශීඝ්‍රතා වික්‍රියයි සක්‍රිය කරලා නැහැ. මොකද ඇදීම ප්‍රබලයි. මොකද මේ ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් එක බලාපොළ වැඩිපුර බර වෙලා තියෙන්නේ ක්ලෝරින් පැත්තට. හරි? හැලජන කාබන්ට වඩා විද්‍යුත් නැහැ. බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන තමාදේශලා අදිනවා. බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරනවා. මේක ගිය සතිය අපි කරා. ඒ දෙයා වික්‍රියකාරකයක්. නමුත් ක්ලෝරින් මත එකසර ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ නිසා ඒවා විස්ථානගත වෙනවා බෙන්සීන් වලේ හරහා ඕතෝපැරා ස්ථානවලට ඍණාරෝපණ ලැබෙනවා. ඕතෝපැරා ස්ථානවලට ඍණ ලැබෙනවා. ඒතර එන ඉලෙක්ට්‍රෝෆයිල් වලනවා අමාරුයි ගන්න. නමුත් ගන්න ලේසි කොතනින්ද? ඕතෝපැරා ස්ථානවලින්. ඒ ඉන්න මේ හැලජන ක්ලෝරින් හැර ඕතෝපැරා යොමුකාරක වෙනවා. ඒක ඔබතුමාලා ක්ලෝරෝ බෙන්සීන් කියන තැනකට ඉතින් CH3Cl නිර්ජලීය AlCl3 දැම්ම කියලා නිර්ජලීය AlCl3 දැම්ම නම් ඔබතුමාලාට ක්ලෝරින්ට ඕතෝ තැන්ට CH3 එක පැරාතැන්ට CH3 ලැබුණු ඵල ප්‍රධාන ඵල විදිහට ලැබෙනවා. ප්‍රධාන ඵල මේක ලිව්වා සංප්‍රයුක්ත ව්‍යුහ ටික ඇඳා ලිව්වා අවසානයේ මෙන්න එකට මේක දෙකට මේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනට මෙන්න මේ කතන්දරේ හතරට මේක. හරි. රසෙන්ට හරියද තේරුණාද? රසෙන් සංප්‍රයුක්ත වී අඳිද්දි හිටියේ නැද්ද? නෑ සර්. දැන් තේරුණාද? පුතා දවුල. ඒක හරි. ඔය මොකද්ද ඒසානි කියන්නේ මේ 4 am ට විතර පටන් ගත්තා නම් හරි කියන්නේ මොකද්ද? අන්තියද? දැන් මොකයි ඉතින් වෙලා තියෙන්නේ? දැන් ඉතින් මේ 4ට පටන් ගත්තාම මොකද උනේ? හරි ඉන්නකෝ. හරි 4ට පටන් ගමුකෝ.
දැන් ඉස්සර ඉඳලා ගියපු අයට ගොඩක් තේරිලා ඇති නේද? ඔව් ඔව් ඉතින් එහෙම මේ තමයි මැච් එකක් තිබ්බනේ. ඒකත් බලන්න එපයි. පරදිනවා කියලා මම දන්නවා. නමුත් බලන්න එපයි. සහයෝගයක් වශයෙන්. අර පන්ති ඉඳලා ගියපු අය හම්බුනොත් එහෙම මම මතක් කරා කියන්න ඕනේ දැන් ඈ. හම්බුනොත් ඉස්සර පන්ති ඉඳලා ගියපු අලුත් ළමයි කවුරු හරි ඇවිල්ලා ඉන්නවද? පොඩ්ඩක් දාන්න බලන්න ඉන්නවනම්. අලුතෙන්ම කවුරුත් නැහැ නේද? ආ. හරි හැලජන හැර අනෙකුත් වික්‍රීයකාරක මෙටා යොමුකාරක වී හැලජන හැර අනෙකුත් වික්‍රීයකාරක මෙටා යොමුකාරක වී එතකොට වික්‍රීයකාරක ඔක්කොම මෙටා නෙමෙයි. එකෙන් හැලජන ඕතොපැරා ඒ හැර අනික්ව මෙටා. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. right බලන්න අංගාඩන් NO2 කාණ්ඩයක් හරි මේකනේ හොඳම වික්‍රීයකාරකය. තව ඕනනම් තව එකක් ගන්න. අපි කිව්වා වික්‍රීයකාරක වලින් අඳුර ගන්න ලේසි ක්‍රමයක් කොහොමද? බෙන්සීන් වලයට බැඳුණු කෙනාට ෆයි බන්ධන තියෙනවා නම් ඔය වගේ වැඩි විද්‍යුත් ඍණ කෙනෙක් බැඳලා ඉන්නවා නම් එතකොට එයා අනිවාර්යයෙන්ම වික්‍රීයකාරකයක් බවට පත් වෙනවා. මොකද අර වැඩි විද්‍යුත් ඍණ කෙනා පැත්තට අර බන්ධනය කැඩෙනවා. දැන් මොකද වෙන්නේ මෙතන? මේ බන්ධනය මේ පැත්තට කැඩෙන්න උත්සාහ කරනවා. මොකද නයිට්‍රජන්ට වඩා ඔක්සිජන් විද්‍යුත් ඍණයි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මෙතනට ගලනවා. හොඳට බලන්න. ඔන්න ඔය විදිහ එකක් හැදෙනවා. කටපාඩම් නම් කරන්න එපා. කටපාඩම් කරලා බෑ. නමුත් තේරුම් ගන්න. මේ ඉලෙක්ට්‍රෝන මෙහාට අදිනවා. මෙහා වැඩි විද්‍යුත් ඍණයි එහාට කැඩෙනවා. ඒකට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මෙතනට එනවා. මොකද මෙහා වැඩි විද්‍යුත් ඍණ නිසා. ඒකට ඔයාලට ලැබෙනවා මෙන්න මේ වගේ සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. මෙතන එක සැරේ යුගල් දෙකක් තිබ්බා. මෙතන එක සැරේ යුගල් තුනක් තිබ්බා. දැන් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මෙතනට එන නිසා මුතන අලුතෙන් ද්විත්ව බන්ධනයක් ඇති වෙනවා මේ ඉලෙක්ට්‍රෝන වලින්. එනවා යනවා නිසා ධනයක වෙනස් වෙන්නේ නැහැ. මූට ඍණ එකක් එනවා. එක සැරේ යුගල් මේ විදිහට තුනක් එනවා. මූට ඍණ එකක් එනවා. එක සැරේ යුගල් මේ විදිහට තුනක් එනවා.
දැන් මෙන්න මේ කාබන්ට ධනාරෝපණයක් එනවා. අවුට ධන එකක් ඇවිල්ලා. ඍණ එකක් මේ ඇවිල්ලා තියෙන මොකද්ද? ධන එකක් ඇවිල්ලා. හරි ඉස්සෙල්ලා වගේ ඍණ එන්නේ නැහැ. ඕම තියෙනවා. දැන් ඉතින් ඉතුරු ටික අඳින්න පුළුවන්. අර විදියම තමයි. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මෙතනට යනවා. හරි? මේවා මෙතනට යනවා. දැන් මොකද වෙන්නේ? මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මෙතනට යනවා. දැන් ධන එක පයින්නවා කොතනටද? ඒක අරට වඩා චූට්ටක් විතර වෙනස් ඈ. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මෙතනට එනවා. එතකොට ධන එක පයින්නවා කොතනද? එතකොට ධන එක එනවා මෙතනට. මෙතනට ධන එක එනවා. අර ටිකේ හැමම තියෙනවා. අර ඉස්සරලා එකට වඩා පොඩ්ඩක් විතර වෙනස්. ඉස්සරලගේ ගැලුවා මෙහාට ගන්නවනේ. මේකේ එහෙම එකක් වෙන්න විදියක් නැහැ. හරි ද්විත්ව බන්ධනේ මාරු වෙනවා. අර කාබෝ කැටායන වල අපි යන්නේ. කාබෝ කැටායන වල සංප්‍රයුක්ත වීම තියෙන ආකාරයට දැන් අර එකසර තියෙන තැනක් නැහැනේ. එකසර ගලන්න විදියක් නැහැ. එතකොට දැන් ද්විත්ව බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමයි මෙතනට ගැලෙන්නේ. හරි. දැන් ඊට පස්සේ මොකද මේක මෙතනට ගලනවා. අනේක චුට්ටක් බලාගන්න එක ටික වෙනස්. ඒ සාමාන්‍ය සංප්‍රයුක්ත වීම ආදින විදිය නෙමෙයි ඈ. ඔරුම එනවා. මෙතන දාන තියෙනවා. ඕරින එක සර තියෙනවා. ධන එක මෙහෙම තියෙනවා. දැන් මොකද වෙන්නේ? ආපහු වෙන්න මේක මෙතනට කැඩෙනවා. ආපහු වෙන්න මේක මෙතනට කැඩෙනවා. එතකොට ඔන්න ඔය වගේ අනිත් නයිට්‍රෝ ඵලය ලැබෙනවා. ඒක කැඩෙනකොට මේක මෙතනට එනවා ආපහු ඉලෙක්ට්‍රෝන ඈ. මේක කැඩෙන්නම් මේක ආපහු එනවා. ඒකට මෙතන ද්විත්ව බන්ධනය එනවා මේක O-. ඔන්න ඔය විදිහට සංප්‍රයුක්ත ව්‍යුහ පහක් එනවා. ඒකේ මෙන්න මේ කට්ටිය පොඩ්ඩක් වෙනස්. එකසර තියෙන තැනකින් ඉලෙක්ට්‍රෝන ගැලුවේ නැහැ. මේකෙත් ඒ විදිහටම ඔයාට අඳින්න පුළුවන්. මම එකක් අරගෙන පෙන්නන්නම්. මෙන්න මෙයා මේ පැත්තට කැඩෙනවා වැඩි විද්‍යුත් විල නිසා එයාට දැන් එකසර දෙකක් තිබ්බා. මේක මෙතනට කැඩෙනවා. right එතකොට මෙතන ධන එනවා මෙතන කාබන් එනවා මෙතන O- වෙනවා CH3 එනවා මෙතනට ධන එනවා මෙතනට ඍණ එනවා දැන් අර වගේම මේක මෙතනට යනවා මෙතනට ධන එනවා ওই විදිහට දිගට යන්න ඕන පටපාඩම් කරොත් නම් බැරි වෙයි මේක ටිකක් වෙනස් මෙතන එකසර තියෙන කෙනෙක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එකසර ගලලා බන්ධනයක් අනිත් පැත්තට කැඩීමක් නෙමෙයි වෙන්නේ. ධන තැනට බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන ගලාගෙන යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ එකේදී ඉතුරු ටික පුළුවන් මෙතනට ධන එනවා. මෙතනට ද්විත්ව වෙනවා. CH3 O-. අර ධන එක මේක වටේ ගමන් කිරීමක් තමයි වෙන්නේ. ඊළඟේ මොකද වෙන්නේ? මෙන්න මෙතනට එනවා. ඔන්න ඔය විදිහට යනවා. එක දිගට ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙතන ද්විත්ව වෙනවා මෙතන එනවා මෙතනට ධන එනවා. CH3 O-. දැන් මේක සර ඉලෙක්ට්‍රෝන ආපහු මෙතනට එනකොට මේ බන්ධනය මෙතනට එනවා. අවසානයේ ඔබට නැවත අරකේ අනිත් පැත්තේ ව්‍යුහය ලැබෙනවා. ඔන්නෝයි. එතකොට මේ සංප්‍රයුක්ත ව්‍යුහ වලට අනුව ඔබට පේනවා ඕතෝ සහ පැරා ස්ථාන වලට ධන ඇවිල්ලා තියෙනවා. එතකොට මෙටා ස්ථානේ ඍණ වෙලා නැහැ. නමුත් ඕතෝ පැරා ස්ථාන වලට සාපේක්ෂව මෙටා ස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඕතෝ පැරා ස්ථාන වලට සාපේක්ෂව මෙටා ස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒ නිසා අමාරුයි වික්‍රියයි ගන්න බෑ. නමුත් වඩා සාපේක්ෂව ලේසි වෙන්නේ මෙටා ස්ථානයෙන් ගන්න.
අමාරුවෙන් හරි ගන්න වැඩි හැකියාවක් තියෙන්නේ මෙටා ස්ථාන. මෙටා තන ඍණ වෙලා නැහැ ඉස්සෙල්ලා වගේ. නමුත් අතන ධනයි එතනට සාපේක්ෂව වැඩි. එහෙමයි වෙලා තියෙන්නේ. හරි. එහෙනම් හැලදෙන හැර අනිකුත් වික්‍රියකාරක වලදී මෙට ඕතෝ හා පැරා ස්ථානවලට ධනාරෝපණ ලැබිලා ඒ ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය මෙටා ස්ථානයට සාපේක්ෂව අඩු වෙනවා. ඒ හින්දා ඕතෝ පැරා ස්ථාන වලින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට සාපේක්ෂව මෙටා ස්ථානයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම පහසු වෙනවා. ඒ හින්දා හැලදෙන හැර අනික් වික්‍රියකාරක මෙටා යොමුකාරක වෙනවා. මේ සංප්‍රයුක්ත ව්‍යුහ වලට අනුව ඕතෝ හා පැරා ස්ථාන වලට වඩා නෙමෙයි වලට සාපේක්ෂව මෙටා ස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිය. එම නිසා හැලගෙන හැර අනෙක් වික්‍රියකාරක මෙටා යොමුකාරක ඕතෝ හා පැරා ස්ථානවලට සාපේක්ෂව පහසුයි නෙමෙයි සාපේක්ෂව මෙටා ස්ථානයෙන් ඉලෙක්ට්‍රෝන ගැනීම පහසුය. මේ ටික ලියන්න ඉස්සෙල්ලා මේ බෝඩ් එකේ ටික ඊට පස්සේ මේක ලියන්න. එහෙනම් වික්‍රියකාරක ඔක්කොම මෙටා නෙමෙයි. හැලජන හැර සක්‍රියකාරක විතරක් නෙමෙයි. එතන හොඳට පොඩි පොයින්ට් එක මතක තියාගන්න ඕන. හරි ලියමු.
කලින් ඉන්න කෙනයි එන තැන තීරණය කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. තේරුම් අරන් අදින්න සාමාන්‍ය සංප්‍රයුක්ත ව්‍යුහ වලට වඩා වෙනස්. මොකද වෙනදාට එකසර තියෙන ගලනවා බන්ධනයක් කැඩෙනවා. අද එකසර නෙමෙයි බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන ගලනවා ධන ආරෝපිත තැනට. ඒක තියා වෙනස්. හරිද වකණ්ඩද? හරි? වකණ්ඩද තව ලියන කෙනෙක් ඉන්නවද? ලියනවා නම් කියලා මැකුවට පස්සේ කියන්න එපා. හරි? හරි?
හැබැයි දැන් ඕම් ප්‍රතික්‍රියා ටික මතක තියෙන්න ඕන. හරි ඉස්සල්ලාම ලියපල්ලක බලන්න මෙන්න මේ ප්‍රතික්‍රියා මතකද බලන්න. බෙන්සීන් වලට සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර සල්ෆියුරික් දාපුවාම මොකද්ද හැදෙන්නේ? ලියාගෙන යන්නකෝ. ඌව මතක නැත්තම් ඉතින් එහාට තේරෙන්නේ නැහැ. මේකට Cl2 නිර්ජලීය AlCl3 දාපුවාම මොකක්ද එන්නේ? මේකට CH3 CH2 Cl නිර්ජලීය AlCl3 දාපුවාම මොකක්ද ලැබෙන්නේ? මොකද මේකට කියේ නයිට්‍රෝකරණය, හැලජනීකරණය, ඇල්කිල්කරණය, ෆීල්ඩ්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය. ඊට පස්සේ මතක ඇති මෙන්න මෙහෙම එකක් කරා ඇසිල්කරණය. ඔන්න ඔය විදිහට අපි ප්‍රතික්‍රියා වර්ග හතරක් ඒ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය යටතේ ඉගෙන ගත්තා. ඔනේ සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍ර සල්ෆියුරික් දාපුවාම බෙන්සීන් වලට NO2 කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. NO2 මොනේකෙද්ද? වික්‍රීය කාරකයක්. හැලජන නෙමෙයි. එහෙනම් එයා මෙටා යොමු කාරකයක්. Cl එකක් එනවා. Cl වික්‍රීය කාරකයක්. වේගය අඩු කරනවා, ශීඝ්‍රතාවය අඩු කරනවා. හැබැයි එයා ඕතෝ පෙරා යොමු කාරකයක්. දැන් අද කතා කරා. ඇල්කිල් කාණ්ඩ බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. කොහොමද ඇල්කිල් කාණ්ඩය ගන්නෙ? ඇල්කිල් හේලයිඩයක් එක්ක නිර්ජලීය AlCl3 දානවා. දානකොට මේ හැලජනයේ බැඳුණු කාබන් එක ඇවිල්ලා බෙන්සීන් වලට සම්බන්ධ වෙනවා. මෙතනදී මේ කාබොනයිල් එක එයා වික්‍රීය කාරකයක්, මෙටා යොමු කාරකයක්. ඔන්න ඔය විදිහට තමයි ලැබෙන්නේ. හරි දැන් ඔයාලගෙන් මම අහනවා මෙන්න මේකට ඔබ නයිට්‍රෝකරණය කරොත් සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් මොකක්ද හැදෙන ඵලය? ඒක මොනේ මොකාර කවුද දිහාට බලන්නේ? මෙතනින් එන්නේ කවුද? NO2 එකක් එන්නේ. හැබැයි ඒ එන තැන තීරණය කරන්නේ NO2 නෙමෙයි. Cl එක. Cl එක තීරණය කරන්නේ. එහෙනම් Cl මොන යොමු කාරකයක්ද? ඕතෝ පැරා. ඌ වික්‍රියයි. නමුත් ඕතෝ පැරා. ඒ නිසා මෙතන ඔයාලට ලැබෙන්න පුළුවන් මේ NO2 එක ඕතෝ තැනට යන්න පුළුවන්. ඔයාට NO2 එක පැරා තැනට යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඵල දෙකක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඕතෝ ඵලයයි පැරා ඵලයයි. ඔයාට මෙතන නයිට්‍රෝ එකක් තිබ්බොත් ඉන්න කෙනයි තීරණය කරන්න එන කෙනා කොහෙටද යන්නේ කියලා. ඔයා දැම්මොත් CH3 CH2 Cl එක නිර්ජලීය AlCl3 මෙතනින් එන්නේ මොකද්ද? CH2 CH3 එකක්. මෙයා මොන යොමු කාරකයේද? මෙටා යොමු කාරකේ. එහෙනම් NO2 එකට සාපේක්ෂව මෙටා තැනට මෙතනට CH2 CH3 එක බැලෙන්න ඕනේ. CH2 CH3 එක බැලෙන්න ඕනේ. ඔන්න ඔය විදිහටයි තීරණය කරන්නේ. දැන් මෙයා හිටියෝ. එයා මොන යොමු කරන්නේ? අඳුර ගන්න ලේසි. බෙන්සීන්ට බැඳුණු කෙනාට කාබොනයිල් එකක්. හැලජන වික්‍රීයයි. හැබැයි හැලජන නෙමෙයි. එහෙනම් මෙයා මොන යොමු කාරකයේද? මෙටා එක. එහෙනම් ඕන කෙනෙක් දැම්මොත් මෙතන මෙටා තැනටයි යන්නේ. ඒතර එයා දැම්මොත් එහෙම සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර HNO3 එතකොට ඔයාට ලැබෙන්නේ මෙටා ඵලය. මේකට සාපේක්ෂව මෙටා තැනට යන්න. මේ ටික පුළුවන් නම් අවුලක් නැහැ. එහෙනම් මේ ටික ලියාගන්න.
උදාහරණ 1 2 3. ඔබ බලන්න ඉස්සලා මොකද්ද? මෙතන. මෙතන දිහා බලන්න ඕනේ. මෙතන දිහා බලලා තීරණය කරන්න ඌ මොන යමුකාරකයෙක්ද කියලා. ඊට පස්සේ මෙතනින් හොයා ගන්න ඕනේ ඌ කොහෙට මෙතන එන්නේ මොකෙද්ද? ඊට පස්සේ ඌ අදාළ තැනින් ලියන්න. ඒක තමයි කරන්නේ. මේ හතර පුළුවන් වෙන්න ඕනේ ඉස්සරෝ. ඒ හතර බැයි නම් අරක කරන්න කොහොමවත් බෑ. ඉක්මනට මේ හතර පුළුවන් නම් අවුලක් නැහැ. මොකද නයිට්‍රෝකරණය, ඇලජනීකරණය, ඇල්කිල්කරණය, ෆීඩල්ක්‍රාෆ් ඇල්කිල්කරණය, ෆීඩල්ක්‍රාෆ් ඇසිල්කරණය. හරි. දැන් ඔන්න මම පොඩි වැඩක් කරනවා බලන් ඉන්න. මේක අමතක නම් පුතේ ආයෙත් මේවා ගැන හිතන්න එපා ඈ. මේක අමතක නම් ඒක තමුන්ගේ වැරද්දක්. මේක බැයි නම් තේරෙන්නේ කනගාටුයි. ඒක ඔබේ වැරද්දක් ඈ. ඊට පස්සේ මේ මම උගන්වපුවා තේරුන්නේ නැහැ එහෙම කියන්න එපා. හොඳට බලන්න ඔයා ගිය සතියේ ඒවා හොඳට අධ්‍යයනය කරලා ඇවිල්ලා ඉන්නවා නම් ඒක ඔයා ගැටලුවක් නැතුව අවබෝධ කරගත්තා නම් තමයි මේ සතිය ඔයාට ලේසි වෙන්නේ ඈ. මේක චේන් එකක් වගේ. ඕගනික් කියන්නේ තනිකර එහෙමයි. ඒතර මේක හොඳට තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. නැතුව කටපාඩම් කරලා එහෙම ගොඩ දාන්න බෑ. ඔයාලා හිතනවා නම් මේ ප්‍රතික්‍රියා එහෙම කටපාඩම් කරන්න එහෙම කරන්න අමාරුයි ඈ. ඔය කියන තරම් ලේසියෙන් මේක ගොඩ දාන්න බෑ. ඉස්සෙල්ලා ප්‍රතික්‍රියා වලට හොඳට හුරු වෙන්න ඕනේ. යාන්ත්‍රණ තමයි ඉස්සරෝම හොඳටම බලන්න ඕනේ. යාන්ත්‍රණ කියන්නේ හරියට කතා කරන භාෂාව වගේ. ඉතින් භාෂාව කතා කරන්න බැරුව වචන දන්නේ නැතුව දෙයක් අදහසක් ඉදිරිපත් කරන්න බෑ වගේ තමයි යාන්ත්‍රණ නැත්තම් අනිත් දේවල් කරන්නත් බෑ. හරි දැන් මෙන්න මේ වගේ එකක් දෙනවා කියන්නේ. දැන් ඔන්න මේ බෙන්සීන් වලින් පටන් අරන් ඔයාට කියනවා මෙන්න මේක හදලා දීපා. හිතුවෝ මෙන්න මේක හදලා දීපා. ඔයා කලබල වෙන්නේ නැහැ. ඔයා ඉස්සරෝම බලනවා. ඔයා බලන්න ඔයාට පුළුවන් මේ කෑල්ලක් බෙන්සීන් වලයට ගෙන්න ගන්න. ඔයාට පුළුවන් මේ කෑල්ලක් බෙන්සීන් වලයට ගෙන්න ගන්න.
ඕක ඉස්සලා පුළුවන් ද බලන්න ඉපයි. ඕක බැයි නම් බෑ. මේක ඇත්තම වෙන මම සාමාන්‍යයෙන් නම් කරන්නේ නැහැ. නමුත් අර හොඳ නැති නිසා ඔන්ලයින් පන්තියක නිසා මම මේක කරනවා. මතක් කරලා දෙනවා. CH3 කෑල්ලක් බෙන්සීන් වලයට ගෙන්න ගන්නේ කොහොමද? CH3Cl දාලා නිර්ජලීය AlCl3 දානවා. දැන් හිතන්නකෝ ඕක දන්නේ නැහැ කියලා. එතකොට තේරෙන්නේ නැති වෙන්න පටන් ගන්න අතනින් නෙමෙයි මෙතන ඉඳන්. හැබැයි හේතුව දෙන්න අතන තේරුන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒක තමයි අපේ සාමාන්‍ය මනුස්ස ස්වභාවය. අපි කියන්නේ මෙතන තේරුන්නේ නැහැ කියලා. මෙතන තේරෙන්නේ නැත්තේ මෙතන ඉඳන්. හරි? මේක පුළුවන් නම් තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඔබට එතකොට මෙතන CH3 කෑල්ලක් එනවා. දැන් මෙතන කියන්න බෑනේ ඕතුපරාමුකුත් තන්ත්‍රයක් කියන්න බෑ. CH3 කෑල්ලක් ඇවිල්ලා බෙන්සීන් වලයට සම්බන්ධ වෙනවා. ඊළඟට මෙතන CH3COCl දාලා අර වගේ කෑල්ලක් ගන්න. මේකෙතනට හැලජනයක් තියෙන එකනේ දාන්න ඕනේ. නිර්ජලීය AlCl3ත් එක්ක දාපුවා. ඔයාට බෙන්සීන් වලයට කාබොනයිල් කෑල්ලක් තියෙන වෙන්න මේ කෑල්ල ගන්න පුළුවන්. දැන් ওই දෙකම ගන්න. එතකොට ওই දෙකම එකපාර ගන්න බෑ. දවල්ට පැහැදිලි එකපාර ගන්න බෑ. පියවර දෙකකට ගන්න ඕනේ. එතකොට දැන් මාර වැඩේ තියෙන තැන් ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟට ඔන්න පළවෙනි ස්ටෙප් එක බලන්න ඕනේ. ඔබට මේ කෑලි දෙක වෙන වෙනම ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට ඔබතුමන්ලා බලන්න ඕනේ මෙයා මොන යොමුකාරකයක්ද කියලා ඔබට තීරණය කරගන්න පුළුවන්. මොකෙද්ද? මෙයා ඇල්කිල් කාණ්ඩයක්. මෙයා සක්‍රීයයි. සක්‍රීයකාරක. ඇයි එයා සක්‍රීයකාරක වෙන්නේ? එයා බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා දෙනවා. එයා බැඳිලා ඉන්නවා නම් ඊළඟ ප්‍රතික්‍රියාව ඊළඟ ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශයේ ඊට වඩා ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒතර සක්‍රීයකාරක හැම එකක්ම ඕතෝ පැරා යොමුකාරක. එහෙනම් මූ ඕතෝ පැරා යොමුකාරකයක්. ඒ කියන්නේ ඔබතුමන්ලා ඉස්සෙල්ලා CH3 කාණ්ඩය අරගෙන ඒකට ඇසිල්කරණයක් කරොත් මේ CH3 කාණ්ඩයට සාපේක්ෂව මෙන්න මෙතනට හරි තමයි ඕතෝ තැනට හරි පැරා තැනට හරි තමයි මෙන්න මේ ඇසිල් කාණ්ඩය එන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනට හරි එන්නේ. මූ කලින් ගත්තොත් මෙන්න මෙතනට හරි තමයි එන්නේ. හරි? ඔන්න ඔය විදිහට විශ්ලේෂණය කරන්න එකපාර පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් ඔබට නිගමනයක් කරන්න පුළුවන් මොකද්ද? CH3 මුලින් සම්බන්ධ වුණොත් මුලින් සම්බන්ධ කර රතු තිත තියෙන තැන් වලට ඩොට් එකක් තියලා තියෙන ඒ තැන් වලට තමයි එන්නේ. ඒ තැනකට ගන්න ඕනේ අරුව. ඩොට් එකෙන් පෙන්වන තැනට තමයි එන්නේ. CH3 මුලින් සම්බන්ධ කළ විට ඩොට් එක නැත්නම් එයට සාපේක්ෂව ඕතෝ පැරා ස්ථානවලට ඇසිල් කාණ්ඩය සම්බන්ධ වෙනවා. ඇසිල් කාණ්ඩය සම්බන්ධ වේ. එතකොට ඔබට හරියනවද? එතකොට හරියයිද වැඩේ? වැඩේ හරියන්නේ නැහැ. නමුත් ඒ තැන් වලට නෙමෙයි තියෙන්නේ. එහෙනම් අනික බලනවා. අනිකට සාපේක්ෂ. මූ මොකෙද්ද? වික්‍රීයකාරක කියනකොට පොඩ්ඩක් පරිස්සමෙන් වික්‍රීයකාරක වලින් හැලජන හැර අනිත්වා මෙටා. එහෙනම් මූ මෙටා යොමුකාරක. එහෙනම් මූ යවන්නේ කොතනටද? මේ කතිර දාන තැන් වලට. මූට සාපේක්ෂව මෙන්න මේ තැන් දෙක තමයි මෙටා. අරු මේ තැන ඕතු දැන් දෙකටයි මෙතනටයි යන රතු ඩොට් එකට. හරි. එහෙනම් අපිට තේරෙනවා දැන් වැඩි. මොකද එහෙනම් කරන්න ඕනේ. එහෙනම් ඇසිල් කාණ්ඩය කලින් ගෙනල්ලා ඊට පස්සේ තමයි ඇල්කිල් කාණ්ඩය ගේන්න ඕනේ.
පියවර දෙක කරන්න ඕනේ අන්න ඒ විදියටයි. එහෙනම් ඇසිල් කාණ්ඩය මුලින් සම්බන්ධ කරපුවාම මුලින් සම්බන්ධ කළ විට අතිරයක් ගහලා තියෙන නිල් පාටින් නිල් කතිර තියෙන තැන් වලට තමයි මෙටා ස්ථානයේට ඇල්කිල් කාණ්ඩය එනවා. කතිරේ ස්ථානයේට. දැන් මෙටා ස්ථානයේට ඇල්කිල් කරණය වෙනවා. ඇල්කිල් කාණ්ඩය ලැබෙනවා. ඔය සීරම ටික හිතන්න ඕනේ ඔළුව ඇතුලේ. නැතුව මේ හොක් ගාලා මේක බිහි කරන්න බෑ. ඔන්න ඔබ තර්ක කරන්න ඕන විදිය. දැන් හිතපල්ලකෝ එහෙම එකක් නැති වුණා නම් ඉස්සල්ලා මොකෙක් හරි එකෙක් ගෙනල්ලා ඌව යොමු කරලා අරුව වෙනස් කරලා දාන්න ඕනේ. එහෙම ගැටලු තියෙන. ඒක පස්සේ බලමු. හරි. දැන් ඔය කතන්දරේ දෙනවනේ. එහෙනම් මේක කරන පිළිවෙල කොහොමද? මුලින්ම ඇසිල් කරණය කරලා දෙකට ඇල්කිල් කරණය කරන්න ඕනේ. ඔන්න ඔය පිළිවෙලට තමයි මේක කරන්න ඕනේ. එහෙනම් මේකට කියනවා පරිවර්තනයක් කියලා. එක සංයෝගයක් තවත් සංයෝගයක් බවට පත් කරනවා පියවර කීපයක් කරා ගිහිල්ලා එක පියවරකින් ගන්නව පරිවර්තන නෙමෙයි. දැන් මේක පරිවර්තනයක් නෙමෙයි. ඒක ප්‍රතික්‍රියාවක්. පරිවර්තනයක් කියලා කියනවා. එහෙනම් මේ පරිවර්තනයේදී එකට ඇසිල් කරණය කර දෙකට ඇල්කිල් කරණය කරන්න ඕනේ. රයිට් පැහැදිලි ඇති. බලන්න ඉස්සෙල්ලා ඔබට වෙන වෙනම ප්‍රතික්‍රියා මතකද? ඊට පස්සේ ඔබ මේ අහලා ගැන දන්නවද? මොනවද සක්‍රියකාරක වික්‍රියකාරක මොනියමුකාරකද කියලා දන්නවද? ඊට පස්සේ තැන් වලට යන හැටි බැලුවා. එහෙනම් කලින් එන කෙනානේ තීරණය කරන්නේ දෙවෙනියට යන කෙනා. කලින් ඔයා CH3 ගත්තොත් රතු පාට තැන් වලට තමයි යන්නේ. එහෙම ගියොත් අපිට අදාළ ඵලෙ නෙමෙයි අපිට ලැබෙන්නේ. එහෙනම් ඔබ බෙන්සීන් අරගෙන ඒකට ඉස්සරෝම දානවා CH3Cl ඇසිල් කරණය මුලින්ම කරන්න ඕනේ. CH3COCl right. ඊළඟට එතකොට ඔයාට දැන් මෙහෙම ලියුවා කියලා අවුලක්ද? නෑ මෙහෙම ලියුවා කියලා කිසි අවුලක් නෑ. මේකම තමයි අර මේවා කරනකොට හරි. ඔයා එතන ලියුවා කියලා ඔක චක්‍රයක්නේ. එක හා සමානයිනේ ඔක්කොම. ඒ හින්දා කොහොම ලියුවත් අවුලක් නෑ. හරි. දැන් මෙයා මොනේ මුකාරකයේද? මෙටා. ඉතින් මෙතනට සාපේක්ෂව මෙතන ගියාම ඔක කරකලා ගත්තාම අරකම තමයි ඈ. නැත්තම් ගොඩක් අය හිතනවා වැරදි කියලා. දැන් මේකට දානවා මොකද්ද? CH3Cl නිර්ජලීය. ඒකත් මට මෙතන කියලා දෙන්න පුළුවන්. එතකොට දැන් මේක ඔය තියෙන විදියටම ඕනේ නෑ. තියෙන සාපේක්ෂව තියෙන තැනයි වෙන්න ඕනේ. දැන් මෙහෙම. මේ මූට සාපේක්ෂව එකක් පැනලානේ තියෙන්නේ. මූට සාපේක්ෂව එකක් පැනලා. ඒකම තමයි තියෙන්නේ. දෙකම ඵල එකයි. ආයි කරකවුවාම අරක මේක කොහොම කරගන්න. කරකවුවාම නැත්නම් මෙහෙම කරගන්න. එතකොට අරකම තමයි එන්නේ. මොකද අර 6 පොළම එක වගේ. ඔන්න ඔය පරිවර්තනය කරන විදිය. ඔන්න නැතුව බෑ මේ හොචොක් ගාලා මේක පාර ලියන්න බෑ. හොඳට මතක ඔය ටික ඔළුව ඇතුලේ හිතන්න ඕනේ. හිතලා ස්ටෙප් බයි ස්ටෙප් කරලා තමයි යන්න ඕනේ. දැන් සමහරව හිතනවා මේක එකපාර කරන්නේ. තේරෙන්නේ නෑ. තේරෙන්නේ නෑ තමයි මෙහෙම හිතන්නේ නැතුව. නෑ නැති බැරියාව තමයි ඉතින් එතකොට කියන්නේ. මේක අමතකයි. දැන් මේක එකපාර කීවනම් බලපල්ලා තේරෙයිද කියලා. තේරෙන්නේ නෑ. මගේද වැරද්ද? නෑ. මගේ වැරද්ද නෙමෙයි. උඹලා මෙහෙම හිතන්නේ නැතිකම වැරද්ද තියෙන්නේ. මෙහෙම උගන්නන්න මං කැමති නෑ ඇත්තට. හිතන්න ඕනේ. දැන් හිතන විදියත් මම කියනවා. අරක ලියුවා මේක ලියාගත්ත පටස් ගාලා. ඔය ටික බලලා ප්‍රතික්‍රියා ටික බලලා තමයි ඊළඟ අඟහරුවාද එනකොට එන්න ඕනේ. අඟහරුවාද වෙනකොට ඔය සේරම ටික ඉවර වෙලා එන්න ඕනේ. ලියාගෙන ලියුවෙන්නේ.